හරි එසෝ දෙක right පටන් ගමු. පිටු අර්ථ 30 ජාතික ගිණුම්කරණයේදී නිමවුම ඇගීම සඳහා භාවිතා කරන මිල. මාතෘකාව ගන්න. ජාතික ගිණුම්කරණයේදී නිමවුම ඇගීම සඳහා භාවිතා කරන මිල. නිමවුම ඇගීම සඳහා භාවිතා කරන මිල. හරිද? right. පුතේ අපි කිව්වා ක්‍රම දෙකක් තිබුණා. මොකක්ද? අවසාන නිෂ්පාදිත ක්‍රමයයි එකතු කළ වටිනාකම් ක්‍රමය. අවසාන නිෂ්පාදිත ක්‍රමයයි එකතු කළ වටිනාකම් ක්‍රමය. ඕකේ. අවසාන නිෂ්පාදිත ක්‍රමය ප්‍රායෝගික නැහැ. ඒ ප්‍රායෝගික නැති අවසාන භාණ්ඩය අතරමැදි භාණ්ඩය වෙන් කරගන්න බෑ. ප්‍රායෝගිකව ජාතික ගිණුම් හදන්නේ මොන ක්‍රමයකටද? එකතු කළ වටිනාකම් ක්‍රමය. එකතු කළ වටිනාකම් ක්‍රමයට වටිනාකම ගන්නෙ කොහොමද? මෙන්න මේ. එකතු කළ අගය. අගය සමාන මුළු නිමවුම අඩු කරන්නේ අතරමැදි පාරිභෝජන. මුළු නිමවුමෙන් අඩු කරන අතරමැදි පාරිභෝජන. මුළු නිමවුම ගත්තේ කොහොමද? වටිනාකම ගත්තේ කොහොමද? මිල වැඩි කළා ප්‍රමාණය. මුළු නිමවුමේ වටිනාකම ගත්තේ කොහොමද? මිල වැඩි කළා ප්‍රමාණය. භාණ්ඩ මිල වැඩි කළා ප්‍රමාණය. හරිද? පුතේ මෙතනදී නිල වශයෙන් යොදා ගන්න පුළුවන් මිල ගණන් තියනවා පුතේ 3ක්. මිල වශයෙන් යොදා ගන්න පුළුවන් මිල ගණන් තියනවා පුතේ කියන්නේ 3ක්. පළවෙනි එක පුතේ මූලික මිල. පළවෙනි එක මූලික මිල. දෙවෙනි එක පුතේ නිෂ්පාදකයාගේ මිල. නිෂ්පාදකයාගේ මිල. නිෂ්පාදකයාගේ අනිත් එක පුතේ ගැනුම්කරුවාගේ මිල. ගැනුම්කරුවාගේ මිල. ඔන්න එන අනුත් මොකද? ජාතික ගිණුම්කරණය ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නිමවුම මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ එකතු කළ වටිනාකම් ක්‍රමය. මොකද? එකතු කළ වටිනාකම් ක්‍රමය. එතෙන්දී එකතු කළ වටිනාකම ගන්නෙ කොහොමද? මුළු නිමවුමෙන් අඩු කරන අතරමැදි යෙදුම්. අපි ඕකනේ දැන් කරේ නේද? එතකොට මුළු නිමවුම ගන්නෙ කොහොමද? මිල වැඩි කරනවා ප්‍රමාණය. මුළු නිමවුම ගන්නෙ කොහොමද? මිල වැඩි කරනවා ප්‍රමාණය. මිල විදියට ගන්න පුළුවන් මිල ගණන් 3ක් තියෙනවා. ඔය ජැක්පොට් කර. මොනවද පුතා දැන් හොඳට කාලේ දාන්න. අද මිල ගණන් 3ක් තියෙනවා. මොකක්ද තුන? මූලික මිල, නිෂ්පාදකයාගේ මිල, ගැනුම්කරුවාගේ මිල. තිරුබස යන මේ චමත්කාර හැන්දෑවේ අපි සාකච්ඡා කරන්න සූදානම් මූලික මිල, නිෂ්පාදකයාගේ මිල,
ගැනුම් කරුවාගේ මිල ගැන. හරිද? right. මේ බලන්න. ජාතික ගිණුම් කරණයේදී යෙදවුම් නිමවුම් මිලදී ගැනීම ඇගීම සඳහා යොදා ගන්නා මිල ගණන් විවිධ වේ. මන්ද අදාළ ගනුදෙනුව සඳහා භාවිත වන පාර්ශ්වයන්ගේ ආකල්ප පිළිබිඹුන බැවින් මේ අනුව සමස්ත නිමවුම ඇගීමේදී භාවිතා කරන මිල ගණන් තුනකි. මොකක්ද මේ මිල ගණන් තුන කියන්නේ? නිෂ්පාදකයාගේ මිල, මූලික මිල, නිෂ්පාදකයාගේ මිල, ගැනුම් කරුවාගේ මිල. අන්න මෙන්න මේක දාගන්න ලස්සන. පොතේ ඉස්සරහින් දාගන්න. Right. මම තවත් රූපයක් අලියු. මේ උතර මේ නිකන් වාක්‍ය වශයෙන් ලියාගෙන උඩට අපිට රූපයක් ගන්න මට අග්ගල පේනවා. මම මේ මිල තුනම දැක්කේ රූපයක් අලියනවා.
ඔය කියන මිල වර්ග තුන වාක්‍යවලින් කියනවට වඩා මෙන්න මේව දේවල් තේරෙයි. හරිද? මෙන්න මේක ඇක්ටිවි. නිෂ්පාදකයා හරිද? කර්මාන්ත ශාලාවෙන් එළියට දෙනවා භාණ්ඩේ රුපියල් කීයද? 105. අපි කර්මාන්ත ශාලාවට ගියොත් භාණ්ඩේ කීයටද ගන්න පුළුවන්? 105ට ගන්න පුළුවන්. අපි කර්මාන්ත ශාලාවට ගියොත් ෆැක්ටරි එකට ගියොත් භාණ්ඩේ ගන්න පුළුවන් මිල කීයද? 105. හරිද? ඔන්න අපි ෆැක්ටරි එකට ගියා. අපි ඍජු වල ගියනේ. හොඳයි. ඒක කියනෝනේ මොනවද කියන්නේ? කෙලින්ම නිෂ්පාදකයෙක් ගාවට ගිහින් ගත්තම කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? නිෂ්පාදකයා ළඟට ගිහිල්ලා භාණ්ඩය ගත්ත මේකට කියන මොනවද කියද? ඍජු අලවි. නේද? ඍජු අලවිය සහ අතරමැදියන් ඔස්සේ අලවිය කියන කොටත් එක තියෙන්නේ. හරිද? මෙන්න කර්මාන්ත ශාලාවට ගිහින් භාණ්ඩය ගන්න කීයද? 105යි. හරිද? 105යි. දැන් මම අහනවා කාගෙන් 105 අරගෙන නිෂ්පාදකයට ඒ සල්ලි ටික සාක්කුවේ දාගන්න බෑ. 105න් පුතේ ආණ්ඩුව කියනවා අපිට බද්ධ වුණු රුපියල් 8ක්. අපිට බද්ධ වුණු රුපියල් කියන්නේ 8ක්. අන්න 105න් 8ක් ආණ්ඩුව උදුර ගන්න. දැන් කීයද තුනේ? කීයද තුනේ? 105න් 8ක් දුරගත්ත ආණ්ඩුව තුනේ 97ක්. අන්න සහනාධාරකයන් දෙනවා කීයද? 3. සහනාධාරකයන් දෙනවා මුදේ කීයද? රුපියල් 3ක්. අන්න කතා. 105න් 8ක් ගියා ආණ්ඩුවට. සහනාධාරකයන් දුන්න කීයද? රුපියල් 3ක්. දැන් නිෂ්පාදකයා ගාව කීයක් හිතුණා? රුපියල් 100. අනිත් පැත්තට. ඔන්න නිෂ්පාදකයා භාණ්ඩය විකුණන්න සූදානම් වෙන මිල කීයද? 100යි. ආණ්ඩුව දුවගෙන කියනවා 100ට විකුණන්න නැහැ. රුපියල් 8ක් බද්දා කරන්න. ගාන රුපියල් 8ක බද්දා. 100යි 8යි 108. සහනාධාර දෙනවා කීයද? 3ක්. හිතන්න බහුත් එකම භාණ්ඩයකට සහනාධාරයක බද්දක දෙනවා කියලා. නමුත් පොදුවක් කතා කරනවා. සමස්තය රුපියල් 100යි භාණ්ඩය බද්දකම රුපියල් 8. අපි දන්නවනේ පුතේ බද්ද භාණ්ඩය මිලට එකතු කරනවා. මේ අපි ඉක්මනට අපේම පාඩමේ ඉන්නේ පොදු සහනාධාරවල කතා කරලා අපකට ඒක. බද්ද කැවුවම බද්ද භාණ්ඩය මිලට එකතු වෙනවා. හරි 100යි 8යි 108. සහනාධාරයක් දුන්නව සහනාධාරයේ භාණ්ඩයේ මිලේ අඩු වෙනවා. 108න් අඩු වෙන්න ඕන සහනාධාර කීයද? 3ක්. අන්න පුතේ සහනාධාර 3ක් අඩු වුණාම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදකයා එළියට දෙන මිල 105යි. ඒ මිලට කියන මොන මිලද? නිෂ්පාදකයා නේ. ඒ මිලට කියන මොන මිලද? නිෂ්පාදකයාගේ මිල. හරිද? නිෂ්පාදකයා producers price. එනම් මොකක්ද වෙන්නේ මොකටද? රුපියල් 100ට භාණ්ඩය හදාගෙන ඉඳියා. නේද? ඒකට රුපියල් 100ට ආණ්ඩුව 8ක් ලැබුණා. බද්ද 8ක් ලැබුණා. බද්ද භාණ්ඩයේ මිලට එකතු කරා 108ක්. සහනාධාරකයන් දෙනවා භාණ්ඩ ටිකට ගියද 3ක්. 108ේ 3ක් ගියාම 105යි. අන්න පුතේ 105යි. අපි කර්මාන්ත ශාලාවට ගියොත් භාණ්ඩය ගන්න වෙන්නේ කීයද? 105. ඒ 105ට කියනවා තේනවා මොකක්ද? නිෂ්පාදකයාගේ මිල. මම අහන ප්‍රශ්නයක්. මේ සිද්ධිය හොඳට බලන්න. නිෂ්පාදකයාට තමන්ගේ ආදායම වශයෙන් ඉතුරු වෙන මිල කීයද? හොඳට හිතන්න. නිෂ්පාදකයාට මේ භාණ්ඩයේ අලවියේ තමන්ගේ සාක්කුවේ ඉතුරු වෙන ආදායම වශයෙන් ඉතුරු වෙන මිල කීයද?
එයාගේ සාක්කුවේ කීයක් ඉතුරු වෙනවද? ඇයිනේ 100යි. හොඳට බලන්න. 105ක් ගත්තා. ආණ්ඩුවට බද්දේ රුපියල් 8ක්. සහනාධාර රුපියල් 3ක් හම්බුණා. මේ බලන්න වෙනදී. පාරිභෝගික දුන්නේ නිකන් දොලිටි නෙමෙයි. දොලිටි ගන්න බෑනේ මේකත් වෙලනේ. නිකන් බොරෝටි එක. බොරෝටි ගන්න බෑ. නිකමට හිතන්න. ඔන්න බාණ්ඩේ විකුණන කී රුපියල් 105. 105ට විකුණු. 105ම ලාච්චි දාගන්න පුළුවන්ද? බෑ. 105න් ආණ්ඩුවට බද්ද ගෙව රුපියල් කීයද? 8ක්. දැන් කීයක් ඉතුරුද? 97ක්. ආණ්ඩුවේ ගෙනත් දෙනවා සහනාධාර රුපියල් 3ක්. සහනාධාර රුපියල් 3 සාක්කුවට දාගන්නවද නැද්ද? දාගන්න. දැන් ඔක්කොම 100. අන්න නිෂ්පාදකයාට තමන්ගේ ආදායම වශයෙන් ලැබෙන මිල කීයද? ලැබෙන මිලට කියන මොන මිලද? මූලික. නිෂ්පාදකයාට තමන්ගේ ආදායම වශයෙන් ලැබෙන මිල මූලික මිල. මම ආයෙ කියනවා. ත්‍යාග කරලා ගන්න. පුංචි වෙනසක් තියෙනවා. නිෂ්පාදකයා කර්මාන්ත ශාලාවෙන් භාණ්ඩය එළියට දෙන මිල නිෂ්පාදකයාගේ මිල. ඒ නිෂ්පාදකයාගේ මිලෙන් ආණ්ඩුවට බද්ද ගෙවන්න වෙන රුපියල් කීයද? 8ක්. 105න් 8ක් ආණ්ඩුවට ගෙවුවා. බද්ද අයින් කළා. ගෙවුවා. දැන් බද්ද මේ විලාස කියනවද? නෑ. බද්ද ගෙවුවා. හැබැයි ආණ්ඩුවේ සහනාධාර දෙනවා. නේද? ආණ්ඩුව කියන රයිට් වෙන සහනාධාර රුපියල් 3ක්. ඒ තුන සාක්කුවේ දාගන්නවද නැද්ද? සාක්කුවේ දාගන්න. දැන් ඔක්කොම කී 97යි 3යි 100යි. අන්නේ 100ට කියනවා දෙනවා මූලික මිල. මම දැන් නිර්වචන දෙකම කියනවා. නිෂ්පාදකයා කර්මාන්ත ශාලාවෙන් භාණ්ඩය එළියට දෙන මිල නිෂ්පාදකයාගේ මිල. එයාට යාගේ ආදායම වශයෙන් ඉතුරු වෙන මිල මූලික මිල. දැන් මම අහන පුතාගේ අපි භාණ්ඩ ගන්නේ නිෂ්පාදකයා ළඟට ගිහිල්ලා ඉතාම සුළු වශයෙන් ඍජු වෙනදාම සිද්ධ වෙන්නේ ඉතාම සුළු වශයෙන් අපි ඕන බේකරි ගිහින් පාන් ගෙට්ටක් ගන්න නේ පාන් ගෙඩියක් ගන්න අපි කෙලින්ම නිෂ්පාදකයා ළඟට ගිහින් ගන්න නැහැ නේද ගොඩාක් කාලවල පොතේ දැන් මොකෝ මේ 105ට ඇඩ් වෙන මොන ගාස්තුවද ප්‍රවාහන ගාස්තුව 8ක් ඊළඟට එක්ක වෙන තොග වෙලෙන්දා කියලා පුතා දන්නේ දාමනේ තොග වෙල නිෂ්පාදකයා තොග වෙලෙන්දා සිල්ලර වෙලෙන්දා ඒක දන්නවනේ තොග වෙලෙන්දා ලාභ තියාගන්න කියන්නේ 10ක් තව 10ක් ඇඩ් සිල්ලර වෙලෙන්දා ලාභ තියාගන්න 20ක් දැන් සිල්ලර වෙලෙන්දාගෙන් පාරිභෝගිකයට විකුණන මිල 143යි. ඒ මිලට කියනවා මොන මිලද? ගැනුම් කරුවාගේ මිල. පාරිභෝගිකයාට භාණ්ඩය හිමිවන මිල ගැනුම් කරුවාගේ මිල. දැන් මම නිර්වචන තුනක් කියාගෙන උදාහරණ අනිත් මේ මූලික මිල. මූලික මිල කියන්නේ මොකක්ද? නිෂ්පාදකයාට තමන්ගේ ආදායම වශයෙන් ඉතුරු වෙන මිල. නැතකො එයාට ආදායම වශයෙන් ලාච්චු ඉදිරි වෙන මිල. ඒකස්සේ බදු නේ පුතේ. මූලික අරදරවල ඒකස්සේ බදු නේ. බදු කිව්වොත් මූලික මිලේ බදු නේ බදු කිව්වොත්. හැබැයි සහනාධාර රුපියල් දාගත්තද නැත්ද? දාගත්තා. බදු නැත සහනාධාරයි. නිෂ්පාදකයා කර්මාන්ත ශාලාවේ භාණ්ඩය එළියට දෙන මිල නිෂ්පාදකයාගේ මිල කීයද 105 මේකට එකතු වෙනවා ප්‍රවාහන ගාස්තුව තොග වෙලෙන්දගලා සිල්ලර වෙලෙන්දගලා එකතු වෙලා පාරිභෝගිකයට විකුණන මිල 143 ඒකට කියනවා පුතේ ගැනුම් කරුවාගේ මිල වාක්‍ය 100ක් ලියනවට වඩා පුතේ මේ සටහනින් ඔබට පොඩි අවබෝධයක් එනවා ඕක දාගන්න පුතේ මෙන්න මෙතන 30 දෙවනි පිටුවේ 30 දෙවනි පිටුවේ යන්න 30 දෙවනි පිටුව උන්ට දාන්න
දවල් සෙන්සුරාදා කරන ජාති කිලු කරපේ පාඩම් කරන්න ඉන්නවා. දවල් සෙන්සුරාදා පාඩම් කරන්න ඉන්න මොනවා ප්‍රශ්න නෙගටිව් නෙගටිව් ඔය අයියා දන්නව මේවා. නෙගටිව් නෙගටිව් බැලුවොත් නෙගටිව් තියෙනවා අන්තිමට. දැන් අපි නිර්වචන වලට යමු. දැන් නිර්වචන වලට ලස්සන බලන්න නිර්වචන. මූලික මිල. सामान्य मौलिक කියන වචනයට අපි කියන මොකද්ද? බේසික් නේ. බේසික් ප්‍රයිස්. බේසික් ප්‍රයිස්. highlight කරන ප්‍රාථමික මිල කියලා කියනවා. බේසික් ප්‍රයිස් නැත්නම් ප්‍රාථමික මිල. හරිද? Right. Clear clearing. නිෂ්පාදනය කළ නිෂ්පාදනය කළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කොට අලෙවි කිරීමට සූදානම් කොට ඇති අවස්ථාවේදී එම භාණ්ඩය හෝ සේවාව සඳහා අදාළ වන මිලයි. සූදානම් කොට ඇති අවස්ථාවේ එම භාණ්ඩය හෝ සේවාව සඳහා අදාළ වන මිලයි. නැතහොත් නිෂ්පාදකයාට තම ආදායම වශයෙන් ලැබෙන මිල නිෂ්පාදකයාට තම ආදායම වශයෙන් ලැබෙන මිල මූලික මිලයි. හරිද? right. මේ බලන්න මොකද මම කියන කතාව. බලන්න මොකද? මේ බලන්න මොකද? පුතේ මෙන්න මේ මිල ඇතුලේ බදු තියෙනවද? නෑ, බදු ටික ගෙවුවා. මේ ඊතලෙන් දෙන්න ගෙවුවා. බදු ටික ගෙවුවා. බදු තියෙද? නෑ. 105 අරගෙන බදු ටික ගෙවුවා. දැන් මේ මිල ඇතුලේ බදු තියෙනවද? නෑ. හැබැයි සහනාධාර ටික තියෙනවද? සහනාධාර ටික දාලා හොඳට ඉතින් මේ කර්මාන්ත ශාලාවට ආපු මිනිස්සයකින් ගත්ත 105 ගත්තා. ඒ 105 8ක් දුන්නා
දැන් තුනේ ගියේ 97යි. දැන් සාප්පු කීයක් තියෙද? 97යි. හැබැයි සහන ආධාර වෙනස් දුන්න රජේ කීයද? 3ක්. ඒ තුන සාප්පු දාගත්තද නැද්ද? දාගත්තා. එහෙනම් මම මෙන්න මේ වාක්‍ය කියනවා සාධාරණ දෙයක් කියන්නේ. මූලික මිල තුල බදු ඇතුළත් නොවන අතර සහන ආධාර ඇතුළත් වේ. හරිද? හරි. එහෙනම් මොකද කියන්නේ? මූලික මිල තුල බදු ඇතුළත් නොවන අතර සහන ආධාර ඇතුළත් වේ. निष्पादक रद्द करें पे निष्पादितය මත අය කරන නිෂ්පාදිතය මත අය කරන නිෂ්පාදිතය මත අය කරන කිසිදු බද්දක් නිෂ්පාදිතය මත අය කරන කිසිදු බද්දක් මූලික මිලට ඇතුළත් නොවන අතර නිෂ්පාදිතය මත අය කරන කිසිදු බද්දක් මූලික මිලට ඇතුළත් නොවන අතර නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයා වෙත නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයා වෙත නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයා වෙත රජය කිසියම් සහනාධාරයක් දුන්නේ නම් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයා වෙත රජය කිසියම් සහනාධාරයක් දුන්නේ නම් රජය කිසියම් සහනාධාරයක් දුන්නේ නම් එය ඇතුළත් වේ. සහනාධාරයක් දුන්නේ නම් එය ඇතුළත් වේ. Ada right. Right. Ini mana idea? Mana idea? Ngerti kan? මූලික මිලාස්සේ බදු නේ. මේ 105 අරගෙන බදු ටික ගෙවුවනේ. බදු පියද? බදු. මේ කොච්චර ගෙවලා බදු තියෙන්නේ? නේද? 105න් 8ක් අයින්. දැන් 93යි සාප්පුවේ තියෙන්නේ. ලාස්ට් දිනේ 93. සහනාධාර 3ක් ගෙනත් දාන්න දුන්නා. ඒක hina වෙලා හත්ත දාලා. එහෙනම් මූලික මිල තුල බදු නැත සහනාධාර ඇත. හරිද? right. පුතේ මූලික මිලේ තියෙන වැදගත්කම තමයි මෙන්න මේ. පොඩක් බලන්න ඉස්සරහ තරමට. පිටු අංක 38 පිටු අංක 38 පිටු අංක 38 පිටු අංක 38 තා මොකක්ද කියන්නේ දලදේශීය නිෂ්පාදිතයේ සංයුතිය. මොකද කියන්නේ? දලදේශීය නිෂ්පාදිතයේ සංයුතිය. නේද? දලදේශීය නිෂ්පාදිතයේ සංයුතිය.
පළවෙනි එක තියෙනවා පුතේ. අංක 1 කියලා දාන්න. කුෂි කර්මාන්තය වනවගාව දීවර කර්මාන්තය අංක 1. කුෂි කර්මාන්තය වනවගාව දීවර කර්මාන්තය අංක 1. කර්මාන්ත ළඟ අංක 2 දාන්න. අංක 3 සේවාවන් කියලා අපි මේක ස්ටඩි කරනවා. පොඩක් අපි ආවා ඉස්සරහට. පොඩ ඔළුව දාලා යනවා. එහෙනම් ආර්ථිකයේ අංශ තුනකට බෙදලා තියෙනවා. මොකක්ද අංශ තුන? කුෂි, කර්මාන්ත, සේවා. ඔය උගන්වන්නේ ව්‍යාපාර අපරනේ. සංයුතිකරණේ කුෂි කර්මාන්තය, කර්මාන්ත, සේවා. එහෙනම් රටේ දලදේශ නිෂ්පාදනයේ ප්‍රයත්නකේ අංශ තුනකට බෙදලා තියෙනවා. මොකක්ද අංශ තුන? කුෂි, කාර්මික, සේවා. මොකක්ද? කුෂි, කාර්මික, සේවා. ඒ තුනේ එකතුව තියෙනවා පුතේ ඊළඟට මොකක්ද? මූලික මිලට සමස්ත එකතු කළාගේ. අන්න හයිලයිට් කරන්න පුතේ කීපසරයක් වෙන්න මූලික මිලට සමස්ත එකතු කළාගේ. දැන් මොකක්ද උත්තර කියන්නේ? මූලික මිලට සමස්ත එකතු කළාගේ. දැන් මෙහෙම කරන්න පුළුවන් පුතේ නෝට් එක මෙහෙම කරනකොට කරන්නේ නෝට් එක උඩ මෙහෙම කරන්න. මගේ ක්වෙස්චන් එක මොකක්ද? हाईलाइट කරන්න මොන මිල මොකද? එහෙනම් ලංකාවේ ප්‍රායෝගිකව එකතු කළ අගය ගණනය කරන්නේ මොන මිල මතද? ඒක වෙනනම් තමයි ඉස්සර. නේ? කුෂියංශේ, කාර්මිකාංශේ, සේවාංශේ එකතු කළ අගය ගණිද්දී අරගෙන තියෙන්නේ මොන මිලද? මූලික මිල. තේරෙනවද? එහෙනම් අපි ලියමු අතෙන්ට කියලා මොකද්ද කියන්නේ? ලංකාවේ ප්‍රායෝගිකව එකතු කළ අගය ගණනය කරන්නේ මොන මිලටද? මූලික මිලට. අනේ උණු දැනට යන්න. ඔබ උණු දැනට ගිහිල්ලා ලියන්න. එතන ලියන්න. ලංකාවේ ප්‍රායෝගිකව ඉස්සෙල් පිටුරියෙන් ලංකාවේ ප්‍රායෝගිකව එකතු කළ අගය ගණනය කරන්නේ ලංකාවේ ප්‍රායෝගිකව එකතු කළ අගය ගණනය කරන්නේ මූලික මිල ගණන් මත වේ. ලංකාවේ ප්‍රායෝගිකව එකතු කළ අගය ගණනය කරන්නේ මූලික මිල ගණන් මත වේ. ලංකාවේ ප්‍රායෝගිකව එකතු කළ අගය ගණනය කරන්නේ මූලික මිල ගණන් මත වේ. දැක නේද ඒක? ඔව්. Right. හොඳයි මොකද සෝල්ඩර්? යා. යන් ඊට පස්සේ නිෂ්පාදකයාගේ මිල. Producers price. කියන්නේ නිෂ්පාදකයාගේ මිල යනු නිෂ්පාදකයාගේ මිල යනු නිෂ්පාදකයාගේ මිල යනු අත්බැලන්ස් ගන්න. මූලික මිලට නිෂ්පාදකයා වෙත ඍජුවම පැන වෙන
නිෂ්පාදන බදු එකතු කොට නිෂ්පාදකයා වෙත පැනවෙන නිෂ්පාදන බදු එකතු කොට නිෂ්පාදන බදු එකතු කොට නිෂ්පාදකයාට ලබා දුන් සහනාධාර නිෂ්පාදකයාට ලබා දුන් සහනාධාර අඩු කිරීමෙන් පසු ලැබෙන මිල අඩු කිරීමෙන් පසු ලැබෙන මිල අඩු කිරීමෙන් පසු ලැබෙන මිල එමගින් නිෂ්පාදන ස්ථානයේ සමාජයෙන් එමගින් නිෂ්පාදන ස්ථානයේ වෙළඳුන් කරා එමගින් නිෂ්පාදන ස්ථානයේ වෙළඳුන් කරා භාණ්ඩය ඉවතට යන විට නිෂ්පාදකයා විසින් අය කරනු ලබන මිල දැක්වේ. 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 දැන් අපිට ඔබ ලියාගෙන පොඩ්ඩක් සාකච්ඡා කරමු කියාගන්න. මම සූත්‍රයක් වාගේ ලියන. සූත්‍රයක් වාගේ මම ඔබ ලියන. ඉස්සරේ. මම ගන්නවා ඉස්සෙල්ලා මෙන්න අපිට වග නිෂ්පාදකයාගේ මිල. මෙන්න ගන්නවා නිෂ්පාදකයාගේ මිල. නිෂ්පාදකයාගේ මිල සමානයි. මම ගන්නවා මොකක්ද? මූලික මිල. මොන මිලද ගන්න? මූලික මිල ගන්න. මූලික මිල අරගෙන පුතේ එකතු කරනවා නිෂ්පාදකයා ගෙවූ බදු අඩු කරනවා නිෂ්පාදකයා ලැබූ සහනාධාර. right ඔන්න කරමු. එනම් මම අනුකම්පාවෙන් නිෂ්පාදකයාගේ මිල හැදෙන්නේ කොහොමද? මෙන්න මේ. කොහොමද හැදෙන්නේ? බලන්න. මොන මිලද ගන්න? මූලික මිල ගන්න. මොන මිලද? මූලික මිල ගන්න. මූලික මිල අරගෙන එකතු කරනවා මොකද? නිෂ්පාදකයා ගෙවූ බදු. මූලික මිල අරගෙන එකතු කරනවා මොකද? නිෂ්පාදකයා ගෙවූ බදු. අඩු කරනවා
නිෂ්පාදකයන් ලැබුණු සහනාධාර. ඕකම තමයි නිර්වචන විදියට ලියන්නේ. හරිද? හොඳට බලන්න. නිෂ්පාදකයාගේ මිල යනු මූලික මිලට නිෂ්පාදකයාගේ වූ බදු එකතු කොට සහනාධාර අඩු කරපසු ලැබෙන අතිය. හොඳට කියවන්න රත් වෙන විදිහට තියෙන එක නේද? කියවන්න. හරිද? නැත්නම් ඒක නේ ආයෙත් මොකද කියන්නේ? නිෂ්පාදකයාගේ මිල යනු පණ කරමු. දැලමසේ නැක්නෝනේ. කියන්නේ ඔව් සර් නිෂ්පාදකයාගේ මිල කියන්නේ නැක්ලා කියන්නේ මූලික මිලට නිෂ්පාදකයාගේ උපබදු එකතු කරලා සහනාධාර අඩු කරපුවට අගේ ආවට වෙන පුතා. සෙන්සුරාදනේ ප්‍රෝග්‍රෑම් එක යනවා. මේ පඩියට කියන්නේ ප්‍රඥා ප්‍රදීප බුද්ධි කලම්බ විඥාන පඩිය. අර අපේ වඩුමහත් එක්කින ඔය ගානිට මම මියා ගෙදර ගියා අනිවාර්යයෙන් පට්ටියක් අරගෙන. ඉවරගෙනම ප්‍රඥා ප්‍රදීප බුද්ධි කලම්බ ඥාන පඩිය. ආයි මේකෙන් තමයි දැනුම වැඩි කරන්නේ. මේකේ පුදුමෙට දැනුම වැඩි. මේ උගන්න ඔක්කොම පාඩම් කරනවා නැත්නම් කවද පාඩම් කරන්නේ? උගන්නලා තැරියුත් පුතා. කවද පාඩම් කරන්නේ? ප්‍රයෝගික පොත විදි කොල්ල ඊළඟ දවසේ අරන් එනවා. තිබුණොත් නේ. උදේ පාන්දර ඇවිල්ලා බලනකොට එක්ක ඇඳ යට පුතා නැත්නම් මල්ලියලා දෙල්ලම් කරනවා. හොඳ. කුකුල වගේ ඉන්නේ පුතා. කුකුල වගේ ඉන්නේ උදේ පාන්දර නැගිට්ටාද මේ සෙන්සුරාදනේද මට ඉක්ෝල් පන්තියක් තියෙනවා මම 10ට විතර එනවා. පොතත් අරන් එහෙම ඉන්නේ නැහැ පුතා. කලින් දවස් ටික පාඩම් කරගෙන ඉන්නවා. නැත්නම් මේක කරන්නේ. මම ආවන් පස්සේ මේ දැන් ඕන තරම් වෙලාව තියෙන පුතා සෙන්සුරාද 11 ඕන තරම් වෙලාව තියෙන. ඔය පැය භාගයක් විතර ඉන්නවා ඩෙලිවරි. හැමදරුවටම ප්‍රශ්නයක්. හරිද? හිටාන නැගිටවල තියෙනවා. දෙන්නේ ආය අරගෙන මට තාම්පල් එකක් ගහන්න බැරි වුණා පුතා. ඔක්කොම නිවිලා. මම තාම්පල් එකක් දෙන්න බැරි හරි ගියේ. right. පාඩම් කරන්න. එදා පාඩම් කරන්න නැත්නම් කොට ගෙනියන්න. යම් කෙනෙක් අකල දෙනවා. නිෂ්පාදකයාගේ මිල යන මූලික මිලට බදු එකතු කරලා සහනාධාර අඩු කරාට පස්සේ ලැබෙන අගයයි. දැන් තව එකක් කියලා දෙමු මොකක්ද? දෙවෙනි වාක්‍ය බලන්න. එමගින් නිෂ්පාදන ස්ථානයේ වෙළඳුන් කරා ඉවතට යනු ලබන විට නිෂ්පාදකයා විසින් අය කරන ලබන. ඇත්ත නේද? කර්මාන්තශාලාවේ ඉවතට යනකොට අය කරන මිල කී? 100. හරිද? right. දැන් ලස්සනට පුතේ මෙන්න මේ සූත්‍රය දාන්න. හරි. ඊළඟ මාසේ ගැනුම් කරුවන්ගේ මිල highlight කරන සේ වෙළඳ මිල. ගැනුම් කරුවන්ගේ මිල අයිති මොකක්ද වෙළඳ මිල. නේද වෙන්නේ? ගැනුම් කරුවන්ගේ මිල වෙළඳ මිල. හරිද? මේ බලන්න. ගැනුම් කරුවන්ගේ මිල වෙළඳ මිල. හරිද? right. මේ බලන්න පොත. මෙතන මට කියන්නේ පාරිභෝගිකයාට ගෙවන්න වෙන මිල මොකක්ද? ගැනුම් කරුවෝද මිල. නේ? භාණ්ඩ ගන්න මිල. අපි කඩේට ගිහින් භාණ්ඩය ගන්න මිල. right. ලියන්න
කැණුම්කරුවන්ගේ මිල තෙවත් කැණුම් මිල යන කැණුම්කරුවන්ගේ මිල තෙවත් කැණුම් මිල යන කැණුම් මිල යන රාත්‍රියට ගත්තේ පාරිභෝගිකයා සත්‍ය වශයෙන් භාණ්ඩ හෝ සේවා සඳහා ගෙවන මිල. පාරිභෝගිකයා සත්‍ය වශයෙන් භාණ්ඩ හෝ සේවා සඳහා ගෙවන මිල. සත්‍ය වශයෙන් භාණ්ඩ හෝ සේවා සඳහා ගෙවන මිල. කැණුම්කරුගේ මිල සමානයි නිෂ්පාදකයාගේ මිල එකතු කරන මෙන්න මේ අපේ මොකක්ද ප්‍රවාහන දාසු වෙළඳාන්ති කියන්නේ මොකක්ද සිල්ලර වෙළඳගේ තොග වෙළඳගේ ලාභය දැන් අපි ඔය කියන්නේ මොකක්ද අතරමැදියන්ගේ ලාභය ඊට පස්සේ මොකක්ද පාරිභෝගිකයා ගෙවන පත්
පුතේ ගැනුම් කරුවට බදු ගන්න. පාරිභෝගිකයට බදු ගහලා දෙන නීති කිතුන. ඔය භාණ්ඩයක් ගන්න එක අපි ළඟනේ විකුණුම් කරුවන් මත බදු ගැනුම් කරුවන් මත බදු. ගැනුම් කරුවට ගහ බදු පාරිභෝගිකයට ගහ බදු කියන අඩු. අර දරුවෝ ලියන පුතයි. අඩු කරනවා පාරිභෝගිකයාට ලැබුණු සහනතා. ලස්සනයි. වැරදි දරුවෝ අක්‍රමාන්තයන් වැරදි